ආයුබෝවන් සුබ දවසක් දරුවෝ හැමදෙනාටම පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ ICT හදාරන දරුවන්ට තවත් වැදගත්ම කොටසක් වන එනම් 10 ශ්‍රේණියේ 6 වෙනි ඒකකයේ සම්බන්ධව මේ පාඩමට අපි කියනවා වදන් සැකසීම කියලා. අපි ඉංග්‍රීසි වලින් කියනවා පුතේ වදන් සැකසීමට word processing කියලා. එතකොට මේ word processing software ගැන ඉගෙන ගන්න එක ගොඩාක් වැදගත්. මොකද පුතාලගේ ජීවිතයේ මේ exam එකට විතරක් නෙමෙයි පස්සේ එදිනෙදා පුතාලගේ කටයුතු කරගන්න රැකියාවක් කරනකොට ඒ රැකියා ආයතනයේ වැඩ කටයුතු කරගන්න මේ වදන් සැකසීමේ මෘදුකාංග ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. හරි. ඉතින් ඒ නිසා පුතාලට මේ සාමාන්‍ය පෙළ සිලබස් එකට මේ පාඩම දාලා තියෙනවා. මේකෙන් අපිට ඉගෙන ගන්න තියෙනවා word processing කියන්නේ මොකක්ද? මේකේ විවිධ formatting කරන්නේ කොහොමද? මේකේ තියෙන විවිධ option මොනවද? මේ සම්බන්ධව මේ පුතාලගේ මේ පාඩම පුරා ගොඩක් සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මම අද ඒ නිසා පුතාලට මේකේ මුල ඉඳන් සරලවම සෑම කොටසක්ම පැහැදිලි කරගෙන යන්න. ඉතින් ඔක්කොටම කලින් අපි දැනගන්න ඕනේ පුතේ වදන් සැකසීමේ මෘදුකාංගයක් කියන්නේ මොකක්ද කියන එක. වදන් සැකසීමේ මෘදුකාංගයක් කියලා කියන්නේ පුතේ අපිට ලේඛන කටයුතු සිදු කරන්න භාවිතා කරන්න පුළුවන් මෘදුකාංග විශේෂයක. දැන් අපේ පුතාලා දන්නවා පුතාලා සාමාන්‍යයෙන් මීඩියා ප්ලේයර් එකකින් එහෙම නැත්නම් ඔය වීඩියෝ ප්ලේයර් එකකින් මොකක්ද කරන්නේ? චිත්‍රපටියක් නරඹනවා, සින්දුවක් අහනවා වගේ වැඩක්. පුතාලා කැල්කියුලේටර් එකෙන් මොකද කරන්නේ? ගණන් හදනවා. නේද? පුතාලා වොෂින් මැෂින් එකකින් මොන වගේ කාර්යයක්ද බලාපොරොත්තු වෙන්නේ? රෙදි හොදන එක. ඉතින් මෙන්න මේ වගේ ලෝකයේ ඉන්න මිනිසුන්ගේ පරිගණකයේ ලේඛන කටයුතු කරගන්න අවශ්‍ය වෙන software එකට තමයි අපි කියන්නේ මොකක්ද? word processing software කියලා වදන් සැකසීමේ මෘදුකාංග කියලා. එහෙනම් පුතාලගේ මම පුතාලට මේ නිබන්ධනය ලබා දෙන්න. මේකේ අහනවා පළවෙනිට වදන් සැකසීමේ මෘදුකාංග මගින් සිදු කළ හැකි දෑ මොනවාද කියලා. ඉතින් පුතාලට ලියන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙනවා. නේද? ඉතින් දැන් වදන් සැකසීමේ මෘදුකාංග කියන එක දන්නවනේ. ලේඛන කටයුතු සිදු කිරීමට පරිගණකයේ භාවිතා වන මෘදුකාංග විශේෂයක් අපි කියනවා වදන් සැකසීමේ මෘදුකාංග කියලා. එතකොට මේ වදන් සැකසීමේ මෘදුකාංග මගින් කළ හැකි කාර්යන් අපිට ගන්න පුළුවන් පුතාලගේ පෙළ පොතේ තියෙනවා. ලේඛන සකස් කිරීම සහ සංස්කරණය කිරීම, පින්තූර වැනි වස්තුන් එකතු කිරීම, සුරකීම සහ විවෘත කිරීම, පෙර දසුන බලා ගැනීම සහ මුද්‍රණය කිරීම, අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ දෝෂ සෙවීම සහ නිවැරදි කිරීම, වදන් සෙවීම සහ වෙනත් වචනේ වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීම සහ තැපැල් මුසුව වගේ කාර්යයන් කිහිපයක් තියෙනවා. ඉතින් පුතේ මේ වදන් සැකසීමේ මෘදුකාංග මගින් අපිට පුළුවන් ලස්සන ලියකියවිලි නිර්මාණය කරගන්න, ලස්සන වාර්තාවක් නිර්මාණය කරන්න, කාලසටහනක් නිර්මාණය කරන්න, පොතකට කවරයක් නිර්මාණය කරන්න, මෙන්න මේ වගේ කාර්යයන් කිහිපයක් වදන් සැකසීමේ මෘදුකාංග මගින් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට පුතේ මම පුතාලගෙන් දෙවැනි ප්‍රශ්නය අහනවා වදන් සැකසීමේ මෘදුකාංග නම් කරන්න. වදන් සැකසීමේ මෘදුකාංග ගැන කතා කරනකොට අපිට ඉක්මනින්ම මතක් වෙන්නේ පුතේ MS Word. මොකද අපේ හැමෝගෙම පරිගණකවල මේ කියන MS Word තැම්පත් වෙලා තියෙනවා. ස්ථාපිත කරගෙන තියෙනවා. හැබැයි වදන් සැකසීම සඳහා ලෝකයේ භාවිතා වන එකම මෘදුකාංගය MS Word විතරක් නෙමෙයි. තවත් මෘදුකාංග පුතේ රාශියක් තියෙනවා. ඉතින් ඒකත් පුතාලගේ පොතේ ලස්සනට දීලා තියෙනවා බලන්න. මෘදුකාංග කිහිපයක් Abby Word, FrameMaker, iWork Pages. පුතේ Apple පරිගණකවල භාවිතා වෙන්නේ මෙන්න මේ කියන iWork Pages. ඒ වගේම LibreOffice, OpenOffice, Word Perfect වෙන්න මේ වගේ මෘදුකාංග රාශියක් තියෙනවා. මේ අතිරිනුත් පුතාලා මතක තියාගන්න ඕන විශේෂ මෘදුකාංග දෙකක් තියෙනවා. එකක් පුතේ LibreOffice Writer. අනිත් එක OpenOffice Writer. හේතුව වෙන්න මේ කියපු මෘදුකාංග දෙක අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කරගෙන වැඩ කිරීමේ හැකියාව තියෙනවා. අන්න ඒ නිසා අපි මේ මෘදුකාංග හඳුන්වනවා open source software විදිහට. open source software විදිහට පුතේ අපි වෙන්න මේ software හඳුන්වන. එහෙනම් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් වදන් සැකසීම සඳහා නිර්මාණය කරලා ඇති විවෘතකේත මෘදුකාංග, එහෙම නැත්නම් හිමිකම් රහිත මෘදුකාංග, එහෙම නැත්නම් නිදහස් මෘදුකාංග මොනවද කියලා පුතාලා උත්තරේ ලියන්න.
library office writer සහ open office writer කියලා. මෙතන සඳහන් අනිත් සෑම මෘදුකාංගයක්ම පුතේ මුදල් ගෙවලා හිමිකමක් ලබාගෙන තමයි භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙනම් දැන් අපි MS Word ගැන ටිකක් ඉගෙන ගමු වැඩිපුර. මොකද අපේ පොතේත් වැඩිපුර සාකච්ඡා කරන්නේ සම්බන්ධව සහ අපි හැමෝටම ලේසියෙන් භාවිතා කරන්න පුළුවන් software එකක් තමයි MS Word කියලා කියන්නේ. ඉතින් අපිට පුතේ MS Word වලට යන්න පුළුවන් කොහොමද? start ගිහිල්ලා මෙතන අපි Word කියලා search කරා නම් අපිට පහසුවෙන්ම Word icon එක පේන්න තියෙනවා. එතන click කරලා අපිට MS Word open කරගන්න පුළුවන්. MS Word open කරන්න ගියාට පස්සේ පුතාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. අපි මේකට කියනවා අතුරු මුහුණත කියලා. ඒ අතුරු මුහුණතේ මේ blank document කියන එකට ක්ලික් කරලා පුතේ අපිට පුළුවන් මෙන්න මේ කියන MS Word ඇතුළට යන්න. ඉතින් මේකෙදි පුතාලා පෑනක් අරන් කොලේක ලියනවා වගේ පුතාලගේ යතුරු පුවරුවෙන් ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් ටයිප් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙහෙම ටයිප් කරාට මේවා ලස්සනට ෆෝමැටිං කරන්න. දැන් මේ බලන්න පුතාලගේ මේ පොතේ ලස්සන බුලට්ස් දාලා තියෙනවා. ඡේදවල ලස්සන දෙපැත්ත සමානව තියෙනවා. පින්තූර ඇතුළත් කරලා තියෙනවා. මෙන්න මේ වගේ ලස්සනට හදන්න නම් පුතාලා මේකේ ෆෝමැටිං ටික ගැන දැනගෙන ඉන්න වෙනවා. පැහැදිලි නේද? ෆෝමැටින් ටික දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා මම මුලින්ම පුතාලට කියලා දෙන්නම් මේකේ තියෙන මේ කොටස් මොනවද කියලා. මොකද අපි යම් දෙයක් ඉගෙන ගන්නකොට ඒකේ භාවිතාවන මෙවලම් ගැන මුලින් දැනගෙන ඉන්න ඕනේ ඒවා යූස් කරන්න කලින්. හරි. එහෙනම් අපි බලමු මේකේ තියෙන මූලිකාංග මොනවද කියලා පුතේ. පුතේ ඔයාලට පේන්න තියෙනවා මේකේ උඩින්ම අපි උඩ ඉඳන් මෙමු. මෙතන මේ Word online කියලා නමක් පේනව නේද? මම මේ ડોකියුමන්ට් එකකට යන්නම්කෝ. මේකේ මේ ડોකියුමන්ට් 3 කියලා පේනව නේද? එහෙනම් මෙන්න මේ අපි වැඩ කරන එකේ නම අපි කියනවා ඒකට මේ බායකට උඩ තියෙන එකට මොකක්ද? ටයිටල් බාර්. එහෙම නැත්නම් මාතෘකා තීරුව කියලා. ඉන් පස්සේ පුතේ පුතාලට මෙතන save, undo, ඒ වගේම repeat icons පේන්න තියෙන එකක් තියෙනවා නේද මෙන්න මෙතන? අන්න අපි ඒකට කියනවා මොකක්ද? quick access toolbar. එහෙම නැත්නම් ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා. මෙන්න මේ ටිකට අපි මොකක්ද කියන්නේ පුතේ? ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව. ඊට පස්සේ පුතේ පුතාලට මෙන්න මෙතන කොටස් කිහිපයක් පේන්න තියෙනවනේ. මේ කොටස් වලට පුතේ අපි කියනවා ribbon එකක් කියලා. නම් මේ ribbon එක ඇතුලේ තමයි මේ කොටස් ටික තියෙන්නේ. ඉන් පස්සේ home, insert, design, layout, references, mailing මේ ගොඩාක් කැලි තියෙනව නේද මෙන්න මේ කොටස්. අන්න ඒවට අපි කියනවා පුතේ tabs කියලා. ඒ වගේම පුතාලට පේනවා මේ කොටු වලින් මේ මෙතන ඉරි වලින් මේවා වෙන් කරලා තියෙනවා. මෙන්න මේ වගේ අපි එක කොටසකට කියනවා පුතේ මොකක්ද? සංවාද කොටු පුරන්න. එහෙම නැත්නම් dialogs box launcher කියලා කියන. ඉතින් ඊට අමතරව පුතාලට මේ site එකේ තව තියෙනවා කෝදුව දැක්වීමේ බොත්තම් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා පුතාලගේ zoom එක තියෙනවා. ඊට පස්සේ පුතේ තව ගත්තොත් අපිට මෙතන දැකුම් බොත්තම තියෙනවා, view buttons තියෙනවා. මෙතන පුතාලා මොනවද කරන්නේ කියලා පෙන්නනවා. කොච්චරක් අකුරු මේ වෙනකොට type වෙලාද, කීවෙනි පිටුවේද. අපි ඒකට කියනවා පුතේ තත්ත්ව තීරුව. මෙන්න මේ වගේ මූලික කොටස් කිහිපයකින් තමයි පුතේ මොනවද නිර්මාණය වෙලා තියෙන්නේ අපේ මේ Word interface එක. දැන් අපි පුංචි වැඩක් කරන්න යන්නේ. අපි දැනගන්න ඕනේ මේ home tab එකේ තියෙන මෙන්න මේ කොටස් වලින් මේ B අකුරක් වගේ තියෙනවා, I අකුරක් තියෙනවා, U අකුරක් තියෙනවා. මේ වගේ මොකද වෙන්නේ කියලා. හේතුව විභාගෙදී මේ කොටස් වලින් ප්‍රශ්න අහලා තියෙනවා. මම ඉතින් අද මේ පාඩමේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලදී මේ පාඩමෙන් අහපු ප්‍රශ්නත් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම පුතාලගේ වාර විභාගවලදී මේ කොටසින් අහන ප්‍රශ්න ටිකත් මම මේකට ඇතුළත් කරලා තියෙනවා. හරි. ඉතින් අපි එහෙනම් යමු දැන් මේ මෙතන මේ home tab එකේ වෙන්න මේ font group එකේ තියෙන කොටස් මොනවද කියලා හඳුනා ගන්න. හරි. ඕකේ. දැන් මේකේ තියෙනවා බලන්න. මම ඉස්සෙල්ලාම පොඩ්ඩක් මේ ටික කෙටියෙන් හඳුන්වලා ඉන්නම් ඔයාලට මතක් කරන්න. මෙන්න මේ B අකුරට අපි කියනවා මොකක්ද? බෝල්. තද පැහැ ගැන්වීම. බලමු මොකද වෙන්නේ කියලා අපි ඒක තද පැහැ ගන්නලා. මම පුතේ මෙතන ටයිප් කරනවා ශ්‍රී ලංකා කියලා. ශ්‍රී ලංකා කියලා මම ටයිප් කරනවා. දැන් මට අවශ්‍යයි මෙන්න මේ ලංකා කියන කොටස පොඩ්ඩක් තද පැහැ ගන්නවන්න. මම මේ කොටස සිලෙක්ට් කරලා B අකුර උඩ ක්ලික් කරනවා. උදාර තේරුණාද වෙනසක් වුණා? ඔව් මම පොඩි ඡේදයක් ගන්නම්කෝ මෙන්න මෙහෙම. පොඩ්ඩක් බලන්නකෝ
පුතාලා මේ මොකද්ද මම කරන්න යන්නේ කියලා. හරි මම ඡේදයක් ගත්තා. දැන් මට අවශ්‍යයි මේ powerful කියන එක තද පැහැ ගන්නවන්න. එහෙනම් මම මොකක් උඩද ක්ලික් කරන්න ඕනේ? B උඩ. දැක්කද? මෙතන කොටස තද පැහැ ගන්න උනා. එහෙනම් ඒක කරන්නේ මොකෙන්ද පුතේ? මෙන්න මේ B කියන bold එකේ. ඊළඟට අංක 2 ඉටලික් කරන්නේ කොහොමද? දැන් මට අවශ්‍යයි මේකේ අපි හිතමුකෝ මේ document කියන එක. මම ඒක වෙන්න මේ විදිහට සිලෙක්ට් කරනවා. Word වල මොන හරි formatting එකක් කරනවා නම් ඒ කොටස සිලෙක්ට් කරලා ඉන්න ඕනේ පුතේ. ඒ formatting එක කරන්න. එහෙනම් මම document කියන එක උඩ සිලෙක්ට් කරලා I අකුර උඩ press කරනවා. මොකද උනේ? document කියන කොටස ඇලුණා නේද? එහෙනම් මේ වගේ ඇල කිරීමට භාවිතා කරන අපි මොකක්ද පුතේ? ඉටලික්. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඇල කිරීමේ බොත්තමෙන් වෙන්න මේකෙන් අපි ඉටලික් කරන්න හැකියාවක් තියෙන තුන්වෙනි එක. අන්ඩර්ලයින් කොහොමද අන්ඩර්ලයින් කරන්නේ? දැන් උදාහරණයක් විදිහට මට මේ ශ්‍රී ලංකා කියන එක යටින් ඉරක් අඳින්න ඕනේ. එහෙනම් මම කරන්නේ පුතේ මේ කොටස තේරුවා U අකුරට ක්ලික් කරා. දැක්කද අන්ඩර්ලයින් වුණා? එහෙනම් අන්ඩර්ලයින් කරන්න අපිට භාවිතා කරන්න පුළුවන් වෙන්න මේ අයිකන් එක. ඒ වගේම පුතාලා සමහරක් වෙලාවට දැන් මේක නම් ඊළඟට ඒක පැහැදිලි කරලා නැහැ. පුතාලගේ අච්චු පොතේ කමක් නැහැ. මම කියලා දෙන්නම්. දැන් පුතේ ඔයාලා සමහරක් වෙලාවට අකුරු කපනව නේද වචන කපනව නේද ඕනේ කියලා අපිට ඒක වර්ඩ් වලත් කරන්න පුළුවන්. ඒකට තමයි පුතේ වෙන්න මේ ඔප්ෂන් එක තියෙන්නේ. අපි මේකට කියන strict through කියලා. එහෙනම් මට මේ කෝඩ් කියන එක කපන්න ඕන නම් මම කරන්නේ මේක සිලෙක්ට් කරා. මම බලන්න කරන්නේදී මේක උඩ ප්‍රෙස් කරා. මොකද උනේ? කෝඩ් කියන එක කැපිලා ගියා නේද පුතේ? අන්න එහෙම අපිට මොන නම් ඡේදයක් වුණත් මෙහෙම එකපාරින් කපලා අයින් කරලා පෙන්වන්න පුළුවන් මේක අනවශ්‍යයි කියලා. ඉතින් ඒකට තමයි මේ strict through කියන අයිකන් එක තියෙන්නේ. ඊළඟට වෙන්න මේක subscript. දැන් මම පුතාලට මේක මතක තියාගන්න පුංචි දෙයක් කියලා දෙන්නම්කෝ. දැන් මට කියන්නකෝ පුතේ සබ්වේ කියන්නේ මොනවටද? උමං මාර්ගවලට. ඊට පස්සේ සුපර්මෑන් කියන්නේ කාටද? උඩින් යන කෙනාට. එහෙනම් හොඳට මතක තියාගන්න. subscript කියලා කියන්නේ දැන් මට x2 කියලා ටයිප් කරගන්න අවශ්‍යයි නම් අපි මෙහෙම පල්ලෙහෙන් දානනේ පාදය බලන්න. පල්ලෙහෙන් මෙන්න මෙහෙම පාදේ දාගන්න අපිට අවශ්‍ය වෙනවා පුතා. මොකක්ද? මෙන්න මේ කියන subscript. මට අපි වර්ගයේ දානවා නේද? පහේ දෙවනි බලය කියලා. එහෙම දාන්න මට අවශ්‍ය වෙනවා superscript. එහෙනම් උඩින් යන්නේ කවුද? සුපර්මෑන්. දැක්කා නේද මේ දෙකේ වෙනස? මම මේක පොඩ විශාල කරලා පෙන්නන්නම් අපේ පුතාලට. ඔන්න අපි තව එක්සැම්පල් එකක් බලමු. දැන් මට අවශ්‍යයි පුතේ y නැත්නම් අපි සංඛ්‍යා පද්ධති ඉගෙන ගන්නවනේ. මට ඕනේ දීමේ සංඛ්‍යාවක් කියලා මේක නිරූපණය කරන්න. කොහොමද කරන්න ඕනේ? මේක උඩ ක්ලික් කරලා subscript button එක ඔබනවා. දැක්කද පල්ලෙහාට ගියා. මට අවශ්‍යයි 10 පස්වෙනි බලය 10 දෙවෙනි බලය කියලා පෙන්වන්න. කොහොමද පෙන්වන්නේ? 10 2 කියලා ටයිප් කරා. මෙතනින් superscript උඩ ක්ලික් කරා. දැක්කද? එතකොට ඒක උඩට වුණා. එහෙනම් මේ subscript සහ superscript ගැන හොඳට මතක තියාගන්න. මොකද පල්ලෙහෙන් මම පෙන්නන්න විභාගෙදී ප්‍රශ්න අහලා තියෙනවා පුතේ. ඊට පස්සේ පුතාලට මේකේ තව වැදගත් ටූල් ටිකක් තියෙනවා. මේකෙන් අපිට අකුරු වර්ණ කිරීමේ හැකියාවක් තියෙනවා. කැමති වර්ණයක් දෙන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ පුතේ මෙන්න මෙතනින් අපිට ෆොන්ට් එක චේන්ජ් කරන්න හැකියාවක් තියෙනවා. පුතාලා කැමති ෆොන්ට් එකක් දෙන්න පුළුවන්. සිංහල ටයිප් කරනවා නම් සිංහල ෆොන්ට් එකක් තෝරන්න පුළුවන්. පැහැදිලි නේද? මෙන්න මෙතනින් තමයි ඒක තෝරන්නේ. ඊට පස්සේ ෆොන්ට් වල විශාලත්වය වෙනස් කිරීමේ හැකියාව මෙන්න මෙතනින් තියෙනවා. ඒ වගේම මෙතනනුත් පුතාලට අකුරු ලොකු කරන්න පුළුවන්, පොඩි කරන්න හැකියාවක් තියෙනවා. වෙන්න මේ චේන්ජ් කේස් එක ඉතාමත් වැදගත්. හරි. මේ චේන්ජ් කේස් එකෙන් තමයි පුතේ දැන් බලන්න මේ ඔක්කොම අකුරු එකපාර කැපිටල් කරන්න අවශ්‍යයි නම් පුතාට බලන්න මේ චේන්ජ් කේස් එකෙන් අපර් කේස් තෝරන්න. මේ ඔක්කොම අකුරු සිම්පල් කරන්න අවශ්‍යයි නම් පුතාට පුළුවන් මේකේ ලෝවර් කේස් තෝරන්න. මේ ඡේදයේ පළවෙනි අකුර විතරක් කැපිටල් වෙන්න ඕන නම් සෙන්ටෙන්ස් කේස් තෝරන්න පුළුවන්. හරි ගොඩක් වෙලාවට මේ අපි ටයිප් කරන්න ඕනේ මේ සෙන්ටෙන්ස් කේස් දාලා. හරිද? ඉතින් මෙන්න මේ වගේ වැඩ කරගන්න තමයි මේකට කියනවා අපි චේන්ජ් කේස් ඔප්ෂන් එක කියලා. මේකෙන් අපිට මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම පුතාලට යම්කිසි කොටසක් highlight කරන්න අවශ්‍යයි නම් ඒකට වෙන්න මේක පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. ඒකෙදි පුතාලට කැමති වර්ණයක් යෙදීමේ හැකියාව තියෙනවා. අපිට දැන් උදාහරණයක් විදිහට බලන්න මේ කොටස මම highlight කරා. හරි? එතකොට අන්න ඒ දේවල් ටික තමයි වෙන්න මේ group එකේ දැනගන්න අවශ්‍ය. ඊට පස්සේ තව වැදගත් කොටසකට අපි යමු. වෙන්න මේක paragraph group එක. paragraph group එකනුත් පුතේ අපිට වැඩ ගොඩක් කරගන්න තියෙනවා. අපි බලමු මොනවද කියලා. පුතාලා දැකලා තියෙනවා ලිස්ට් එකක් හදන්න. දැන් උදාහරණයක් විදිහට මට අවශ්‍යයි grade 6 අපි 10ම ගමුකෝ.
10 පන්ති ටික ටයිප් කරන්න පල්ලෙහාට 10A 10B 10C කියලා. හරි. එතකොට දැන් මෙහෙම ටයිප් කරොත් කැතයිනේ පුතේ. අපිට ඕක ලස්සන ලිස්ට් එකක් විදියට හදන්න පුළුවන්. අන්න ඒකට තමයි මේ බුලට් ඔප්ෂන් එක තියෙන්නේ. මේ බුලට් ඔප්ෂන් එකේ අපිට තව ගොඩක් තියෙනවා සිම්බල් බලන්න. මේ වගේ අයිකන්ස් ලබා දීමේ ලස්සන බුලට්ස් ලබා දීමේ හැකියාව තියෙනවා මොකෙන්ද? පැරග්‍රාෆ් ගෲප් එකේ මේකේ. දැන් කෙනෙකුට හිතුනොත් එහෙම මෙතන මම බුලට්ස් දෙන්නේ නැහැ. මට මේකට නම්බර් පිළිවෙලක් දාගන්න ඕනේ. 1 2 3 හරි A B C D කියලා හරි. එහෙනම් පුතාලට පුළුවන් මෙන්න මේ ඔප්ෂන් එක භාවිතා කරන නම්බරින් කියන බලන්න එතනට ගියපුවාම ඉලක්කම් රෝම ඉලක්කම් පුතාට ඕන එකක් තේරීමේ හැකියාව තියෙනවා. හරි. ඊට පස්සේ සමහරක් වෙලාවට පුතේ මේ 10A යටතේ අපි හිතමු 10A1 එහෙම හදන්න ඕනි කියලා. ඔන්න බලන්න 10A1 10A2 දැන් මේ පන්ති යටතේ තමයි මට මේ ටික නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් මම කරන්නේ පුතා දැන් මම තෝරන ලිස්ට් ස්වරූපය තමයි වෙන්න මේක. හරිද? වෙන්න මේක. මේකෙදි පුතා මෙතනට ගිහිල්ලා ටැබ් එක ප්‍රෙස් කරොත් ටැබ් බටන් එක ප්‍රෙස් කරොත් දැක්කද? වෙච්ච දේ. මේක යටතේ තමයි ඊතුරු දේවල් ටික නිර්මාණය වෙන්න ගන්න. පැහැදිලි නේද? ඔන්න ඔහොම තමයි අපිට ඒක නිර්මාණය කරගන්න හැකියාවක් තියෙන. දැන් උදාහරණයක් විදිහට 10 1 2 කියලා ගන්න ඕන නම් බලන්න. AB නැතුව 1 1 1 1 2 පුතාලගේ අච්චුපොත් එහෙම නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ කියන ක්‍රමවේද මල්ටි ලෙවල් ලිස්ට් කියලා අපි ඒවට කියනවා. ඊට අමතරව පුතේ තව දෙයක් මේක ඉගෙන ගන්න ඕනේ මේ පැරග්‍රාෆ් සම්බන්ධව මෙන්න මේ බොත්තම එබුවොත් මෙන්න මේ බොත්තම අපි මේකට කියනවා align left කියලා. align left බටන් එක ක්ලික් කරොත් පුතේ මේ පැත්ත හරි සමානව තියෙනවා. හැබැයි මේ පැත්ත සමානද නැහැ. මේ පැත්ත මොකද වෙලා තියෙන්නේ? left එකට. එහෙම නැත්නම් වමට බර වෙලා තියෙන්නේ. හැබැයි පුතේ අපි මෙන්න මේකේ බුවොත් මොකද වෙන්නේ මේ ඡේදේ සෙන්ටර් වෙනවා. එහෙනම් ඡේදේ සෙන්ටර් කරන්න පුළුවන් මොකෙන්ද? වෙන්න මේ බටන් එකේ. ඊට පස්සේ අපිට පුතේ ඡේදේ දකුණු පැත්තට බර කරගන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් වෙන්න මේ බොත්තම උඩ ක්ලික් කරන්න. බලන්න. එතකොට මොකද උනේ? දකුණ සමාන වුණා. හැබැයි මේ පැත්ත සමානද වම් පැත්ත නැහැ. එහෙනම් අපි ඒකට කියනවා right alignment කියලා. ඒ වගේම ඡේදයේ දෙපැත්තම සමානව තියාගන්න අවශ්‍යයි. දැන් පුතාලගේ මේ අච්චුපතේ බලන්නකො මේ දෙපැත්තම ඡේද හරි සමානව තියෙනව නේද පුතේ? අන්න එහෙම හදන්න ඕන නම් පුතාලා කරන්න ඕනේ justify කියන එකට ක්ලික් කරන්න. මේ justify කියන එකට ක්ලික් කරාට පස්සේ පුතාලට පේනවා මේකේ ඡේද ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? හරි සමානව තියෙනවා. හරි. එහෙනම් බලන්න මෙහෙම තිබ්බොත් අපි කියනවා මොකක්ද? left alignment. මෙහෙම center. right alignment justify. හරි. ඒ වගේම මේ ඡේද අතර මේ පරතරය හදා ගන්න පුළුවන් පුතේ අපිට මෙන්න මේ කියන line and paragraph spacing කියන option එකෙන්. මෙතෙන්ට ගියොත් පුතාලට පේනවා මේ ඡේදවල මොකද උනේ? පරතරය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පුතාලට මෙන්න මේ වගේ option උන් පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. අපි ඒවට කියනවා පුතේ indent කියලා. මේ increase කරන්නයි decrease කරන්න indent එක හැකියාව තියෙනවා. ඉතින් ඒ option ටික අපි අනිවාර්යෙන් paragraph group එකේ දැනගන්න ඕනේ. එහෙනම් අපි දැන් ඔය ඉගෙනගත් කොටස් ටිකෙන් විභාගේ මොන වගේ ප්‍රශ්න අහලා තියෙනවද කියලා පොඩ්ඩක් චෙක් කරමුද? අපි යමුකෝ විභාගයේදී අහපු ප්‍රශ්න ටිකකට. දැන් මෙන්න මේවා දන්නවනේ. save button එක මේකෙන් පුතේ undo වෙනවා. මේක අපි redo කරන්න හැකියාවක් තියෙනවා. repeat අලුත් කිරීම කියලා අපි සිංහලෙන් කියනවා. හරි. දැන් ඔන්න ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා. දැන් මට පුතාලා උත්තර දෙන්න ඕනේ. මෙයා කියනවා මේ එක අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීම ඒ සඳහා මොකක්ද භාවිතා කරන්න හැකියාව තියෙන්නේ? අකුරු වල මෙතන ප්‍රමාණය වෙනස් කරන්න අන්න අපිට ප්‍රමාණය වෙනස් කරන්න භාවිතා කරන්නේ මොන ටූල් එකද? වෙන්න මෙතන නේද? ඊට පස්සේ අකුරු වල ෆොන්ට් කරන්නයි ඉටලික් කරන්නයි මොකක්ද? බෝල් කරන්න නම් මේක, ඉටලික් කරන්න නම් මේක. අන්ඩර්ලයින් කරන්න මේ වගේ මොකක්ද භාවිතා කරන්න ඕනේ? එහෙනම් පාවිච්චි කරන්න ඕනේ වෙන්න මේ අයිකන් එක. නේද පුතේ? ඊට පස්සේ අකුරු වල වර්ණය වෙනස් කරන්න මොකක්ද? මෙන්න මේ අයිකන් එක පාවිච්චි කරන්න ඕනේ. අපි තවත් විභාග ප්‍රශ්නයකට යන්කෝ. මෙන්න මේ ප්‍රශ්නේ අහනවා පහත දැක්වෙන වදන් සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් යන වචනයට කරන ලද වෙනස්කම් කිහිපයක මේ ශ්‍රී ලංකා කියන වචනයට කරන ලද වෙනස්කම් කිහිපයක කියලා කියනවා. එම වෙනස්කම් වලට අදාළ අංකය ලියා දක්වන්න.
දැන් පුතේ මට කියන්න මේකේ පළවෙනි එක ශ්‍රී ලංකා මොකද කරලා ඇත්තේ? ශ්‍රී ලංකා දැන් මේකේ ටයිප් කරලා තියෙන්නේ නැත්නම් වෙන්න මේ විදිහටනේ පුතේ. මම මේක පොඩ්ඩක් ටයිප් කරන්නම්කෝ පල්ලෙයි. ශ්‍රී ලංකා කියලා පුතාලට පේන්නේ. වෙන්න මෙහෙම ටයිප් කරලා තියෙන්නේ. හරිද? එතකොට වෙන්න මේක පළවෙනි එකේ පොඩ්ඩක් වෙන්න මේ තද පැහැ ගැන්විලා තියෙනව නේද? එහෙනම් තද පැහැ ගන්නන්න මොකක්ද භාවිතා කරන්නේ නැත්තේ මෙයා? මොකක්ද භාවිතා කරන්නේ නැත්තේ? bold. එහෙනම් පළවෙනි එකට උත්තරේ වෙන්න ඕනේ 1. දෙවෙනි එකේ මේ ශ්‍රී ලංකා කියන එක පොඩ්ඩක් මෙන්න මෙහෙම ඇල වෙලා නේද තියෙන්නේ? එහෙනම් ඇල කරන්න භාවිතා කරන්න ඕනේ මොකක්ද? ඉටලි කියන එක. ඒ වගේම පුතේ තුන්වෙනි එකේදී මොකද වෙලා තියෙන්නේ? යටින් ඉරක් තියෙනව නේද? අපි ඒකට කියනවා මොකක්ද? අන්ඩර්ලයින් කරනවා කියලා. පුතාලට මම මේ හැම දෙයක්ම කරලා පෙන්නනවා මෙතන. බලන්න අන්ඩර්ලයින් වෙනව නේද පුතේ? ඊළඟට හතරවෙනි එක බලන්නකො මොකද වෙලා තියෙන්නේ කියලා. එයා කපලා නේද? මොකක්ද මේකට අපි කිව්වේ? straight through කියලා. බලන්න කපලා තියෙන. එහෙනම් ඒකට භාවිතා කරන්න ඕනේ අංක 4. මෙයා හරි ලේසි උදව්වක් අපිට කරලා තියෙනවා. මේ 1 2 3 4 මේ විදියටම තියෙනවා. හැබැයි පස්වෙනි එක නෑ නේද? පස්වෙනි එකේ මොකක්ද පුතේ කරලා තියෙන්නේ මෙයා? මෙයා පොඩ්ඩක් අකුරු වල විශාලත්වය වෙනස් කරලා තියෙනවා. එහෙනම් ඒක කරේ මොකකින්ද පුතේ? අංක 8ෙන්. ඊට පස්සේ මේ 6 වෙනි එකේ මෙයා මේකේ ෆොන්ට් එක වෙනස් කරලා තියෙනවා. ෆොන්ට් එක වෙනස් කරන්න අපිටත් හැකියාව තියෙනවා. ඒක කරන්නේ නැත්නම් මොකකින්ද පුතේ? මෙන්න මේ කියන number 7 වලින්. ඊට පස්සේ H2O දාලා තියෙනවා. අපි ටයිප් කරමු H2O කියලා. මේකේ මම ෆොන්ට් එක වෙනස් කරන්නම්කො. මේ ටයිප් කරපු ෆොන්ට් එක ඒ තරම් ලස්සන නැහැ. අපි මේකට ඒරියල් ගමු. හරි. දැන් මේකේ දෙක කොහෙද තියෙන්නේ පුතේ? පල්ලෙහාට ගිහිල්ලා නේද? එහෙනම් ඒක කරන්නේ මොකෙන්ද? සබ්ස්ක්‍රිප්ට් වලින්. ඊළඟ එක දෙකේ පස්වෙනි බලයේ තියෙන්නේ ෆොන්ට් එක වෙනස් කරමු අපිටත් දාලා. මේකේ පස්වෙනි එක කොහෙද තියෙන්නේ පුතේ? උඩින් තියෙන. එහෙනම් ඒක සුපර්ස්ක්‍රිප්ට් වෙන්න ඕනේ. ඔය ටික පුතාලා හරියට දැනගත්තා නම් මේකේදී ලකුණු හම්බ වෙනවා. දැන් එහෙනම් මේ කරපු කොටස් ටික පැහැදිලිද අපේ පුතාලට? හරි. එහෙනම් තව ප්‍රශ්නයක් තියෙනවා. හරි. තව තියෙනවා ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මට කියන්න ඕනේ මේකට උත්තරේ. දැන් මේකත් මම කරා. මේ දීලා තියෙන ඡේදේ මේක කොහොමද කරලා තියෙන්නේ? දැන් මේ ඡේදේ බලන්නකො වමට බර වෙලා තියෙනවා. එහෙනම් අපි ඒකට කියනවා මොකක්ද පුතේ? left alignment කියලා. එහෙනම් මේ දම් පාටින් තියෙන එක අපි මොකක්ද දාන්න ඕනේ? left alignment. මේ introduction කියන එක කොහෙද තියෙන්නේ? මැදට නේද? එහෙනම් අපි ඒකට කියනවා මොකක්ද පුතේ? center line කියලා. center line කියලා කියනවා. මේක බලන්න තැඹිලි පාටින් තියෙන කොහෙටද බර වෙලා තියෙන්නේ? දකුණු පැත්තට නේද? එතකොට අපි ඒවට කියනවා මොකක්ද පුතේ? right alignment කියලා. ඒ වගේම මේ පල්ලෙහා නිල් පාටින් තියෙන එකේ බලන්න දෙපැත්තම සමානව තියෙනවා. ඒකට අපි කියනවා මොකක්ද? justify. ඔය ටික කරේ කොහෙන්ද? මේ paragraph එකේ තියෙන left, center, right, justify කියන කොටස් ටිකෙන් තමයි ඔය කොටස් ටික අපිට කරන්න තිබ්බේ. හරි. අපේ ලිස්ට් ටිකක් ඉගෙන ගත්තනේ අපි නිසා ලිස්ට් තියෙන ප්‍රශ්නෙත් කතා කරමු. මේ ඔක්කොම මේ පුතාලා වෙනුවෙන් මම ඊතක්සලාවෙන් සහ පුතාලගේ පාස් පේපර් වලින් ගත්ත ගැටලු කිහිපයක් තමයි මේ තියෙන්නේ. මේ ලිස්ට් වර්ගාකාර කිහිපයක් තියෙන්නේ. දැන් පුතාලට මේ ලිස්ට් හදන විදිය මම කියලා දුන්නා. මූලික වශයෙන් ලිස්ට් ආකාර කීයක් තියෙනවද? අපි ඉගෙන ගත්තා මේ මොනවද පුතේ? බුලට් ලිස්ට්. මේ මොනවද? නම්බර් ලිස්ට්. මේ මොනවද? මල්ටි ලෙවල් ලිස්ට් කියලා ඉගෙන ගත්තා. එහෙනම් පුතාලා දැන් මට කියන්න ඕනේ මම පෙන්නනවා මොනවද කියලා. මේ ලිස්ට් එක හදන්නේ නැත්තේ මොකෙන්ද? බුලට් ලිස්ට් වලින්. බුලට් ලිස්ට් බලන්න මේ. මෙන්න මේකනේ තියෙන්නේ මෙතන. මෙන්න මේ අයිකන් එක දාලා හදපු ලිස්ට් එකක් නේ. ඒකට අපි කියනවා අපි බුලට් ලිස්ට් කියලා. ඊළඟට පුතේ මෙතන මේ 1යි 2යි කියලා ගන්න නැත්තේ මොන ලිස්ට් එකෙන්ද? 1යි 2යි කියලා ගන්නවනම් එහෙනම් නම්බරින් ලිස්ට්. හැබැයි මේකේ මේ 1 1 1 1 2 ABCD මෙහෙම හදන්නේ මොකෙන්ද පුතේ? මල්ටි ලෙවල් ලිස්ට් වලින් නේද? මල්ටි ලෙවල් ලිස්ට් වල තමයි ඒ කොටස් ටික තියෙන්නේ. ඉතින් අපේ පුතාලට ගෙදර පරිගණකයක් තියෙනවා නම් මේ දේවල් try කරලා බලන්න පුළුවන්. පරිගණකයක් නැතත් ගැටලුවක් කරගන්න එපා. පුතාලගේ පාසල් වල පරිගණක විද්‍යාගාර තියෙනවා. ICT හදාරන දරුවන්ට ඒ කොටස් පාසලට ගිහිල්ලා ඉගෙන ගැනීමේ හැකියාව දෙන දෙමාපියන්ට බොරුවට කරදර කරන්න එපා. පරිගණකයක් අත්‍යවශ්‍යමයි කියලා පැහැදිලි නේද? ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. IT කරන දරුවෝ දක්ෂ වෙන්න ඕනේ. කොහෙට හරි ගිහිල්ලා ඉගෙන ගන්න අවශ්‍යයි. පැහැදිලිනේ. මං වුණත් පුතාලට මේ දේවල් ඔක්කොම කරන්නේ නොමිලේ. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. මොකද එහෙම සල්ලි අරන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. තාක්ෂණික කියන දේ අපි හැමෝම
දැනගන්න ඕන දෙයක්. හරි. ඉතින් ඒ නිසා පුතාලට ඉදිරියේදී මේ වගේ පාඩම් මාලා කිහිපයක්ම අන්තර්ජාලය ඔස්සේ නොමිලේ කරන්න මම බලාපොරොත්තු වෙනවා. හැබැයි පුතේ එක දෙයක් කියන්න ඕනේ පුතාලගේ ඊළඟ නිබන්ධනේ. අපි ඒක මේ කොටස කතා කරමුකෝ. එහෙනම් මෙතන මොකක්ද? බුලට් ලිස්ට් එකක්. මෙහෙම 1 2 කියලා තිබ්බනම් ඒක නම්බර් ලිස්ට් එකක්. හැබැයි මෙතන 1 1 1 2 ABCD ඒවා තියෙනවා. එහෙනම් ඒවා මල්ටි ලෙවල් ලිස්ට් කියලා අපි ඉගෙන ගන්නවා. ඊළඟට වගු. අන්න දැන් අපි වගුවක් හදන්න යන්නේ. දැන් අපි ඉස්කෝලේට ලස්සන ටයිම් ටේබල් එකක් හදමු. බලමු අපි වගුවක් හදන්නේ කොහොමද කියලා. වගුවක් හදන්න නම් පුතේ ඉස්සෙල්ලා මේ වගුව බලා ගන්න ඈ. මේ වගුව බලා ගන්න. අපි ඊට පස්සේ වගුවක් හදන්න යමු දැන්. අපි අලුත්ම ડોකියුමන්ට් එක වගුවක් හදමුකෝ. වෙන්න මේකේ. දැන් මම ටයිම් ටේබල් එකක් හදන්න යන්නේ. මම ටයිප් කරනවා ටයිම් ටේබල්. මම මේ ටයිම් ටේබල් කියන එක පොඩ්ඩක් බෝල් කරලා ඒකේ වර්ණය වෙනස් කරලා ටිකක් විශාල කරන්නම් අකුරු. බලන්න මම මේ කරන පියවරවල. හරි. ඊට පස්සේ මම මේක සෙට් කරනවා. දැන් පුතේ මට වගුවක් හදාගන්න අවශ්‍යයි නම් මම යන්න ඕනේ ඉන්සර්ට් වලට. ඉන්සර්ට් වලට ගිහිල්ලා මේකේ ටේබල් කියලා ඔප්ෂන් එකක් තියෙනව නේද? මේ ටේබල් කියන ඔප්ෂන් එකේ ගිහිල්ලා මම තීරණය කරන්න ඕනේ මට කොලම් කීයක් අවශ්‍යද මට රෝස් කීයක් අවශ්‍යද? දැන් අපේ පුතාලා කොලම් රෝස් දන්නේ නැත්නම් වැඩි ප්‍රශ්නයක්. කොලම් කියන්නේ පුතේ මේ පල්ලෙහාට තියෙන ඒවට. වෙන මේ පල්ලෙහාට තියෙන ඒවට අපි කියනවා මොනවද? කොලම්. මේ හරහට තියෙන ඒවට අපි කියනවා මොනවද පුතේ? රෝස් කියලා. එහෙනම් දැන් මම උදාහරණයක් විතර පෙන්නන්නම් පුතාලට කොලම් 3කුයි රෝස් 2කුයි. බලන්න. දැන් මේකේ තියෙන කොලම් 3යි රෝස් 2යි. මම මෙහෙම කියනවා මේක කීයක් තියෙනවද? කොලම් 2යි රෝස් 3යි. දැන් රෝස් කීයද? රෝස් මේකේ දැන් 5ක් තියෙනවා කොලම් 2යි. මේකේ කොලම් 3යි රෝස් 5යි. දැන් කොලම් 4යි රෝස් 5යි. පැහැදිලි නේද? මේ වෙනස්කම් තේරුම් ගන්න ඕනේ. හරි. එහෙනම් මම සරල ටයිම් ටේබල් එකක් හදන්න ලොකු එකක් හදන්න වෙලාවක් නැති නිසා මම රෝස් 6කුයි මෙන්න මේක ගන්නවා. දැන් පුතේ එහෙනම් අපි මේකේ මෙන්න මේවට කිව්වා මොනවද? කොලම් කියලා. මේකේ මෙන්න මේ හරහට තියෙන ඒවට අපි කියනවා රෝස් කියලා. දැන් පුතා මම මෙතනින් දාන්නම්කො ටයිම් කියලා. නෑ මෙතනින් මම දාන්න Monday Tuesday ඊට පස්සේ Wednesday ඊට පස්සේ අපි ගමු Thursday. Friday නෑ Friday ඉස්කෝලේ පුතාලට නිමාවුනේ. හරි Thursday. හරි. දැන් අපි සබ්ජෙක්ට් එකකුත් දාමු. සිංහල maths ඊට පස්සේ මෙතන අපි ඉන්ටර්වල් එකට ගමු ඈ. මෙතන එක maths අපි ගමු තව history ICT. මම මේකම පුතේ කොපි කරගන්නම් මේවටත්. පුතාලා නම් ඉතින් කොපි කරන්න එපා. පුතාලා ටයිප් කරන්න. මම මේක මේ විදිහටම කොපි කරගන්නම් මේ ටයිප් කරන වෙලාවක් යන නිසා. ඊට පස්සේ පුතේ ඔයාලා දන්නවා පුතාලගේ ටයිම් ටේබල් එකේ මේ ඉන්ටර්වල් කියන මැද තීරුව තනි එකක් විදිහට නේද තියෙන්නේ? තනි එකක් විදිහට නේද තියෙන්නේ? අපි වෙන්න මේකට කියනවා පුතේ මර්ජ් කරනවා කියලා. මොකක්ද? මර්ජ්. එහෙනම් අපිට පුළුවන් මර්ජ් කරන්න ඕන රෝ එක තෝරලා රයිට් ක්ලික් කරලා මෙතන මර්ජ් සෙල් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. පේනවද? මර්ජ් සෙල්. මෙන්න මේකට ක්ලික් කරපුවම මොකද උනේ? ඒක තනි එකක් බවට පත් වුණා. දැන් මෙතන අපිට ඉන්ටර්වල් කියලා ටයිප් කරන්න පුළුවන්. හරි. දැන් ඉතින් මේක දැන් අපි ලස්සන කරන්න යන්නේ. දැන් ඕන මම ඔන්න ටයිම් ටේබල් එක හදාගත්තා. දැන් ලස්සන කරන්න ඕනේ. මේ ඉන්ටර්වල් කියන එක මෙහෙම තිබ්බොත් ලස්සනයිද නැහැ. ඒක අපි මැදට ගමු. මැදට ගන්න පුළුවන් අපිට මෙන්න මේකේ ප්‍රෙස් කරලා. දැක්කද ඒක මැදට ආවා. ඊට පස්සේ මම මේකේ මේ ටයිප් කරලා තියෙන මේ නම් ටිකත් ඔක්කොම සෙන්ටර් කරගන්න. ඒතකොට ලස්සනයි නේද? දැන් මේක ඩිසයින් එකක් තිබ්බනම් හොඳයි නේද පුතා? එහෙනම් මම කරන්නේ සම්පූර්ණ ටේබල් එක සිලෙක්ට් කරනවා මෙන්න මෙතන මේ අයිකන් එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ යනවා ඩිසයින් වලට මෙතනට ගියාට පස්සේ පුතාලට පේන්න තියෙනවා ලස්සන ඩිසයින් ගොඩක්. ඉතින් ඔන්න ඔය විදිහට මම කැමති වෙන්න මේකට මෙන්න මේ විදිහට අපිට ලස්සන ටයිම් ටේබල් එකක් හදාගන්න හැකියාවක් තියෙනවා. කොහොමද හදාගන්නේ? අපි නැවතත් බලමු. ඉන්සර්ට් යනවා ටේබල් එකට ගිහිල්ලා අවශ්‍ය කොලම් ප්‍රමාණය සහ රෝස් ප්‍රමාණය තෝරගන්නවා. අපිට රෝස් කිහිපයක් එකට කරගන්න අවශ්‍ය නම් මර්ජ් සෙල් භාවිතා කරන්න හැකියාවක් තියෙනවා. තේරුණාද? ඒ වගේම මේ තියෙන සෙල් එකක් නැවත කොටස් දෙකකට කඩන්න අවශ්‍යයි නම් පුතේ අපිට ස්ප්ලිට් කරන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ ඩ්‍රෝ ටේබල් එකට ගිහිල්ලා අපිට ඕන මේක ඇතුලේ තව එකක් අදින්න පුළුවන්.
මේක යටතේ තව එකක් අදින්න පුළුවන්. දැක්කද? ඒ වගේ ඔප්ෂන් උත් මේකේ භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? ඒකට පාවිච්චි කරේ මම මෙන්න මේකේ ටේබල් වලට ගිහිල්ලා ටේබල් එකේ මේ ඩ්‍රෝ ටේබල් කියන ඔප්ෂන් එක බලන්න. දැන් මේක දෙකට බෙදන්න ඕන නම් අපි තුන් මෙන්න මේව දෙකට බෙදන්න ඕනි කියලා. එහෙනම් බලන්න මේ ඩ්‍රෝ ටේබල් ගියා මම මෙතනට ගිහිල්ලා වෙන්න මේ විදිහට ඇඳලා. හරි? ඊට පස්සේ මේකේ ඩිසයින් එකක් දෙන්න අවසානයේ මේ ඔක්කොම ඉවරුණාට පස්සේ පුළුවන් මේ ඩිසයින් කියන තැනට ගිහිල්ලා පුතාලට කැමති ඩිසයින් එකක් ලබා දෙන්න. ඊට පස්සේ පුතේ තව හදිසියව පුතාලට මේ එක රෝ එකක් ඩිලීට් කරගන්න අවශ්‍යයි නම් පුළුවන් මෙහෙම සිලෙක්ට් කරා රෝ එකම රයිට් ක්ලික් කරා බලන්න පුතේ මේකේ තියෙනවා delete cell කියලා. delete cell කියලා එවුවට පස්සේ පුතාට පුළුවන් delete entire row. හරි දැක්කද මේ row එක delete වුණා. ඒ විදිහටම පුතාට ඕන නම් column එකක් වුණත් delete කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික table සම්බන්ධව අපේ පුතාලා දැනගන්න අවශ්‍යයි. තව ඊට එහා ගිහිල්ලා පුතාලා දැනුමක් හොයනවා නම් මේක තද පැහැගන්වන්නේ කොහොමද? මේ දේවල් කරන්නේ කොහොමද? ඒකට මේ board style කියන එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ තවත් ඔයාලගේ මේ ටේබල් එක ලස්සන කරගන්න පුළුවන් පුතේ. ඉතින් මේ දේවල් අපි ඉස්සරහදී සාකච්ඡා කරමු. මම මෙතනදී පුතාලගේ 10 ශ්‍රේණියට සහ 11 ශ්‍රේණිය ICT හදාරන දරුවන්ට වැදගත් වෙන කොටස් ටික විතරයි කතා කරන්නේ. එතනින් එහා ගිහිල්ලා පුතාලට ගැඹුරට මේ වර්ඩ් සම්බන්ධ දැනුමක් අවශ්‍යයි නම් මම වෙනම වර්ඩ් සම්බන්ධ ලෙසන් මාලාවක් දානවා. ඒකත් ඉදිරියේදීම දානවා. ඉතින් එතකොට ඒක හදාරන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂයෙන් රැකියාවල නියුතු අය සහ ගුරුවරුන් ඒ කියන්නේ සමහරක් අපේ පරිගණක දැනුම වෙන ගුරුවරුන් ටාගට් කරලා ඒ පාඩම් මාලාව ගේන්නේ. ඉතින් අපේ පුතාලටත් ඒක අවශ්‍ය නම් බලන්න පුළුවන්. දැන් නැතුව සාමාන්‍ය පෙළට මම මේ දැන් කියපු කොටස් දෙකේ දැනුම තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. පැහැදිලි නේද? හරි. අපි එහෙනම් අපි යමු ඊළඟට වගුවට. කො අපේ වගුව. හරි. මෙන්න මේක. දැන් එහෙනම් පුතාලා මේ ටයිම් ටේබල් එක හදපු විදිය තේරෙනව නේද? මොන වගේ දේවල්ද කරන්න නැත්තේ කියලා. පැහැදිලිද? එහෙනම් පුතාලා මෙන්න මේ වගේ ටයිම් ටේබල් එකක් මම පුතාලට මේක දෙනවා. මේ ටියුට් එක ගන්න මෙහිමයි Word සහ Excel මේ සම්බන්ධව මම ටියුට් මාලාව හදලා තියෙන ප්‍රශ්න පත්‍රات එක්කම සංචරණ සීමා ඉවත් කරපු ගමන් පුතාලා මගේ ක්ලාස් ආපු දරුවෝ නම් හිඟුරක්ගොඩ ඊවේ ආයතනයේට හරි මැදිරිගිරිය ප්‍රසාද් බුක් ෂොප් එකෙන් හරි පොළොන්නරුවේ ගුරුකුල ආයතනෙන් හරි ඇවිල්ලා සංචරණ සීමා ඉවත් කරපුවම මම ගෲප් එකට මැසේජ් එකක් දාන්නම් මේ නිබන්ධන අරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම පුතේ Excel එකත් කරනවා. Excel එක නම් මම ෆ්‍රී නෙමෙයි යන්නේ. Excel එකට රුපියල් 800ක මුදලක් ගන්නවා. ඉතින් පුතාලා නිබන්ධන ගන්න වෙනකොට රුපියල් 800ක් අරගෙන ඉන්න ඊවේ ආයතනයේට හරි ගොඩක් දරුවෝ ඊවේ ආයතනයේට එන්නේ. ඉතින් ඊවේ ආයතනයට ගන්න පුළුවන්. අනිත් කට්ටියට ප්‍රසාද් බුක් ෂොප් එකෙන් ගන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන දුර පළාතක දරුවෙක් නම් කුරියර් මාර්ගයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය විස්තර මම පල්ලෙහා දාලා තියෙන ෆෝන් නම්බර් එකට එවන්න පුතාට අවශ්‍ය මේක අවශ්‍යතාවය පැහැදිලි කරලා එතකොට මම මේ කට්ටියට කුරියර් කරන්න නිබන්ධනේ සහ මේ පාඩමට සම්බන්ධ වෙන්න මුදල් ගෙවන්න අවශ්‍ය බැංකු අංක මම ලබා දෙන්නම් WhatsApp කරොත්. ඉතින් එතකොට ඔයාලට මේ ටියුට් එකයි මගේ Excel ටියුට් එක පිටු 26ක් තියෙනවා. විභාගයේ ඕනෑම Excel ගානක් හදන්න පුළුවන් වෙන්න තමයි මේ ටියුට් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක ඉගෙන ගන්නවා කියන්නේ අය අමුතුවෙන් බය වෙන්න ඕනේ නැහැ. මොකද Excel වලට වැඩි ලකුණු ප්‍රමාණයක් සාමාන්‍ය පෙළ විභාගයේ වෙන්නවා ලකුණු 14ක් වගේ. ඉතින් ඒ ලකුණු 14ම ඒ පාඩම් මාලාව බැලුවොත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඒකටත් පුතාලා සම්බන්ධ වෙන්න. අපි එහෙනම් මේ පාඩම ඉදිරි කොටස කරන්න යමු. එහෙනම් දැන් පුතාලට පුළුවන් මේ ටයිම් ටේබල් එක හදා ගන්න. දැන් අපි ප්‍රශ්න වගයකට උත්තර ලියන්න යන්නේ. අපිට විභාගයේදී අහපු ප්‍රශ්න වගයකට. බලන්න මේ ප්‍රශ්නේ උතුරු මැද පළාත් පේපර් එක තිබ්බ එකක්. සමන් විසින් විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ආරාධනා ලබා දීම සඳහා ආරාධනා පත්‍රයක් සකස් කිරීම සිදු කරන ලදී. එම ආරාධනා පත්‍රය ඔහු විසින් සිදු කර ඇති හැඩසැව් ගැන්වීම් මොනවද? වැදගත් එකක් කියලා මෙතෙක් වෙලා කතා නොකරපු. මං දන්න ඒවා ටට්ටක් ගාලා උත්තර දෙන්නම් ඔයාලා. මේ මොකද කරලා තියෙන්නේ? bold. මේක මොකද වෙලා තියෙන්නේ? italic. මේක underline. මේ සම්පූර්ණ ඡේදය මොකද කරලා තියෙන්නේ? center කරලා තියෙනවා. එහෙනම් ඒව කරන්න භාවිත වෙච්ච අයිකනුත් පෙන්වන්න. සම්පූර්ණ ඡේදය center කරේ මෙන්න මේ අයිකන් එකකින්. පැහැදිලිද? මේක තද පැහැගැන්නුවේ bold කියන අයිකන් එකකින්. මේ ටික ඇල කෙරෙව්වේ I කියන අයිකන් එකකින්. මේකට යටින් ඉරක් ගැහුවේ underline කියන අයිකන් එකකින්. යම් ප්‍රශ්නයක් තියෙනවනේ ආරාධනයේ මෙච්චර ලස්සන උනේ කොහොමද? මම පෙන්නන්නම් මෙන්න මෙහෙම.
මම ඒක ඉංග්‍රීසි වලින් ගන්න ඉන්විටේෂන් කියලා. බලන්න පුතේ අපිට මේ ටයිප් කරන එකට ලස්සන ආර්ට් එකක් ලබා දෙන්න පුළුවන්. අපි ඒකට කියනවා වර්ඩ් ආර්ට් කියලා. වර්ඩ් ආර්ට් එකක් දෙන්නේ පුතේ මේ ඉන්සර්ට් එකේට ගියාට පස්සේ ඔයාලට පේන්න තියෙනවා මෙන්න මෙතන වර්ඩ් ආර්ට් කියලා ඔප්ෂන් එකක්. ඉන්සර්ට් එකට ගියාට පස්සේ අපිට ටේබල් එකක් දාන්න, පින්තූරයක් ඇතුළත් කරන්න, ෂේප් එකක් ඇතුළත් කරන්න දේවල් තියෙනවානේ. ඒක මම කරලා පෙන්නන්නම්. ඒ වගේ ලස්සන වර්ඩ් ආර්ට් එකක් දෙන්න භාවිත කරන්න පුළුවන් මෙන්න මේ අයිකන් එක. පැහැදිලිද? මේකට ක්ලික් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. දැක්කද? ඒක ලස්සන වුණා නේද? අපිට ඕන මේක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. තව ඉෆෙක්ට් එකක් දාන්න ලස්සන 3D වගේ පේන්න අවශ්‍යයි නම් මේ බලන්න. පුතාලට හැඩ ගොඩාක් මේකේ දෙන්න හැකියාවක් තියෙනවා පුතේ. අපි මේවට කියනවා වර්ඩ් ආර්ට් කියලා. මොනවද? වර්ඩ් ආර්ට් කියලා එක දෙන්නේ කොහොමද? අදාළ කොටස තේරුවා. ඊට පස්සේ මේ වර්ඩ් ආර්ට් කියන එකට ගිහිල්ලා අපිට වර්ඩ් ආර්ට් එකක් ලබා දෙන්න ඕනේ. එහෙනම් මේකේ ආරාධනයයි දාලා තියෙන්නේ පුතේ ලස්සනට වර්ඩ් ආර්ට් එකකින්. ඉතින් ඔය කතා කරපු නිසා මම තව පොඩි දෙයක් පෙන්නන්නම්. මේ ඉන්සර්ට් එකේ පින්තූරයක් වගේ ඇතුළත් කරන්න ඕන නම් මේ පික්චර් කියන එක භාවිතා කරන්න පුළුවන්. මම පින්තූරයක් දාලා පෙන්නන්නම් පුතාලට. අපි වෙන්න මේ පින්තූරය දාමු. දැක්කද? ඒ වගේ පින්තූරයක් ඇතුළත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පින්තූරයකටත් විවිධ හැඩසව් ගැන්වීම් කරන්න අපිට වර්ඩ් වල අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒකට කරේ අපි ඉන්සර්ට් කියන එක තමයි පාවිච්චි කරේ. ඒ වගේම මේ ප්‍රශ්නේ මේ යටම තියෙන පාසල් සංවර්ධන සමිතිය කියන එක පුතාලට පේනවා. ඒක ඇවිල්ලා රයිට් එකට අලයින් කරලා තියෙන්නේ නේද? එහෙනම් ඒක කරේ වෙන්න මේ බටන් එකකින්. යමු විභාගෙදී අහපු තවත් ප්‍රශ්න ටික කිහිපයක් බලන්න. නිවැරදි ලෙස යා කරන්න කියලා කියනවා. මෙතනත් වැදගත් කොටසක් පුතාලට මට කියලා දෙන්න පුළුවන්. මම ඒකට ගන්නවා මෙන්න මේ ෂීට් එක. පුතේ මේක බලන්න මේකේ මේ පිටුව තියෙන්නේ පල්ලෙහාට නේද? පල්ලෙහාට තියෙන. අපිට ඕක ඕන හරහට හදා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා පුතේ ඔරියන්ටේෂන් කියලා. ඔරියන්ටේෂන් එකේ පෝර්ට්‍රේට් හදුවොත් මෙහෙම කෙලින් තියෙනවා. ලෑන්ඩ්ස්කේප් ක්ලික් කරොත් බලන්න මොකද වෙන්නේ කියලා. ලෑන්ඩ්ස්කේප් ක්ලික් කරොත් දැක්කද? පිටුව අනිත් පැත්තට හැරෙනවා. ඒ කියන්නේ හරියට පුතාලා මෙන්න මේ ෆෝන් එක මෙහෙම අල්ලන් ඉන්නවා නම් පෝර්ට්‍රේට්. මෙහෙම අල්ලනවා නම් ලෑන්ඩ්ස්කේප්. ඒක මතක තියාගන්න වෙනවා. අර ප්‍රශ්නෙට උත්තර දෙන්න. එහෙනම් ඒක කරේ ඔරියන්ටේෂන් වලින්. හරි? අපි යමු ප්‍රශ්නෙට. සිරස් දිශා නැතිය. අපි කියන පෝර්ට්‍රේට්. එහෙනම් පෝර්ට්‍රේට් වෙන්න ඕනේ මොකක්ද මේකේ? වෙන්න මේක. වෙන්න මෙතන තියෙන එක තමයි මේක තමයි පෝර්ට්‍රේට්. සෙන්ටර් කරන්නේ මොකෙන්ද? වෙන්න මේ අයිකන් එකෙන්. වමෙන් අනුඡේදනය කරන්නේ වෙන්න මේකෙන්. ඒ වගේම තිරස් දිශාන කියලා ලෑන්ඩ්ස්කේප් කියන්නේ වෙන්න මේක. හරි? ඔන්න වැඩ මේ ටියුට් එක ගත්තාම මේ විදිහට රියා කරන්න. හරි? එතකොට පුතාලට මේ වීඩියෝ එක නැවත බලන්න හැකියාවක් තියෙනවා. මම මේ Zoom වලින් නැතෝ YouTube එකේ කරන්නේ. ඔයාලට ඕනම වෙලාවක නැවත මේක බලන්න හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ වගු සම්බන්ධ වහනවා. වගුවක අනවශ්‍ය පේලි මකා දැමීම මොකක්ද අපි කියන්නේ? delete draw කරලා පෙන්නවා. වගුවකට අමතර තීරු ඇතුළත් කිරීම අපි කියනවා මොකක්ද පුතේ? insert column. කෝෂ පරාසයක් සංයුක්ත කොට එක් කෝෂයක් ලබා ගැනීම. අර තනි එකක් බවට පත් කරේ merge. වගුවේ එක් කෝෂ කිහිපයක් බවට පත් කරේ split cell. හරි? එහෙනම් මෙන්න මේක වෙන්න ඕනේ උත්තරේ. අපි යමු තව ප්‍රශ්නයකට. word වල භාවිතා වන කෙටි මං යතුරු. control n. පුතේ control n නෙබුවොත් මොකද උනේ? අලුත් document එකක් ආවා. control n නෙබුවොත් මොකද වෙන්නේ? නව document එකක් ලබා ගැනීම. control s කියන්නේ save. අපිට මේ save කරන එකට භාවිතා කරන්න පුළුවන් shortcut key එක තමයි save. ඕම් බලන්න මම control එක S ඔබනවා. එතකොට automatically save වුණා. control O කියන්නේ පුතේ open. බලන්න control O වහම open වෙනවා. මොන හරි document එකක් open කරගන්න පුළුවන්. control A කියන්නේ පුතේ all select. control A කියන්නේ all select. control C කියන්නේ copy. control X කියන්නේ cut. control V කියන්නේ මොකක්ද පුතේ paste. control Z කියන්නේ undo. word ඉගෙන ගන්න දරුවෝ අනිවාර්යෙන් දැනගත යුතු කෙටි මං යතුරු කිහිපයක් තමයි යෝග. control N කියන්නේ නව document එකක් ලබා ගන්නවා, new document එකක්. control S කියන්නේ save, control O කියන්නේ open, control A කියන්නේ all select ඔක්කොම එකපාර තෝරගන්නවා. control C කියන්නේ copy, control X කියන්නේ cut, control V කියන්නේ paste, control Z කියන්නේ මොකක්ද පුතා? undo කරනවාට. තව ඕනනම් control Y කියන්නේ redo කරනවාට, control P කියන්නේ print කරනවාට. ඉතින් පන්තියේදී මේව මම තවදුරටත් කියලා දෙන්න. හරි. එහෙනම් මේ ටික පුතාලා කොලියක හරි ලියා ගන්න. අපි යමුකෝ තව ප්‍රශ්න තියෙනවා මේකේ. මේකත් බලන්න. විද්‍යාලයේ වාර්ෂික තොරතුරු හා sannivedana තාක්ෂණ සදරාව සකස් කිරීමේදී අනුගමනය කරලද හැඩසව් විධාන එකිනෙකට විස්තරාත්මකව දක්වන්න කියලා තියෙනවා.
එහෙනම් මේ මොකක්ද? අන්තර්ජාල ඉතිහාසය කියන්නේ word art. මේ හැම ඡේදයකම දෙපැත්ත සමානයි නේද? එහෙනම් justify. B කියන්නේ මොකක්ද? insert picture කරලා තියෙනවා. ඊට පස්සේ මේ 5 කියන්නේ number page. අපිට මේ number page දාන්න පුළුවන්. insert එකට ගියොත් එහෙම මේ තියෙන්නේ page number කියලා. ඔව් මම එකක් කරලා පෙන්නන. දැන් මේ පිටුවට අංකයක් නැහැනේ. මම page number කියනකොට ක්ලික් කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. අපිට ඕනේ උඩට දෙන්නත් පුළුවන්. මේ බලන්න ඔප්ෂන් කිහිපයක් තියෙනවා. මම ඒක උඩට දෙන්නම් පොතේ වගේම. බලන්න මොකද උනේ? අංකයක් වටුනේ මෙතන පිටු අංක 13 කියලා. අන්න එහෙනම් මේ D කියන්නේ page number කියන එක. ඒ වගේම මේ තොරතුරු හා sannivedana තාක්ෂණ සගරාව කියලා උඩින් දානවා නේද පුතේ? අපි ඒකට කියනවා header එක කියලා. අපිට කැමති header එකක් දෙන්න පුළුවන්. බලන්නකෝ. මම ටිකක් ලස්සන header එකක් තෝරන්නම් පුතාලට පෙන්නන්න. දැක්කද? අපිට දැන් මෙතන ඕන නමක් දෙන්න පුළුවන්. එතකොට ඒක පෙන්නනවා header එකේ. එතකොට මෙන්න මේ උඩ කොටස දාලා තියෙන්නේ A කියන්නේ header, D කියන්නේ page number, E කියන්නේ word art, B කියන්නේ insert picture. ඊට පස්සේ F කියන්නේ මොකක්ද පුතේ? paragraph මේ justify කරලා තියෙනවා. G කියන්නේ පුතේ text box එකක් දාලා තියෙනවා. text box එකක් දාන විදිය පෙන්නන්නම්කෝ. insert වලට ගිහිල්ලා මේ තියෙන text box කියලා option එකක්. මේකට ක්ලික් කරොත් අපිට මේ වගේ text box එකක් අරගෙන ඒ ඇතුළේ type කරන්න හැකියාවක් තියෙනවා. අපි ඒකට කියනවා text box. insert ගිහලා text box. පුතාලා කම්පියුටර් එකක් ගාවට ගියාට පස්සේ මේ word එකේ තියෙන ඕන බටන් එකක් බය නැතුව ඔබන්න. ඉගෙන ගන්න එහෙමයි. මේක ගිනි ගන්නේ නැහැ. මේක පිච්චෙන්නේ නැහැ word වල තියෙන ඒවා ඉපුවා කියලා. වාව් මේ හැම ඡේදයක් type කරලා මේ word එකේ තියෙන සෑම මේ option එකක්ම button එකක්ම click කර කර බලන්න. මමත් ඉගෙන ගත්තේ එහෙම. පුතාලටත් පුළුවන් එහෙම ඉගෙන ගන්න. තේරුණා නේද? ඉතින් ඒව try කරන්න. ඊට පස්සේ එහෙනම් මේක text box පුතේ C කියන්නේ අර අපිට මේ වගේ header එක දෙනවා වගේම footer එක දෙන්නත් පුළුවන්. ඒකත් තියෙන insert කියන tab එකේ footer කියන තැන. බලන්න මම මෙතන තියෙන එක click කරන්නම් බලන්න. දැක්කද? දැන් මෙතනත් අපිට ඕන දෙයක් type කරන්න පුළුවන්. එතකොට මේ header එකට සහ footer එකට සහ page number දාන ඒවා සෑම පිටුවකටම ගමන් කරනවා. එතකොට අපේ පුතාලා ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් අපි තවත් විභාග ප්‍රශ්නකට යමු. දැන් අද විභාග ප්‍රශ්න ගොඩක් කරනවා නේද? හැබැයි මේ පාඩම නම් අපිට පන්තියට වඩා මේක ලස්සනට කරන්න පුළුවන්. මොකද ප්‍රැක්ටිකල් කර කර පෙන්නන්න පුළුවන්. මම පන්තියේදී පුතාලට ප්‍රැක්ටිකල් කරලා පෙන්නනවා. ඒ වුණා මේක පුතාලට නැවත නැවත අධ්‍යයනය කරන්න ගොඩක් වටිනවා. ප්‍රශ්නේ අහනවා වදන් සැකසුම් මෘදුකාංගයකින් සකස් කරන ලද පහත ලේඛනයේ A සිට G දක්වා ඇති හැඩසැව් ගැන්වීම් අදාළ අක්ෂරය හා සංඛ්‍යාව ලියා දක්වන්න කියලා. එහෙනම් මෙහෙම තමයි ගොඩක් වෙලාවට විභාගෙදී අහන්නේ. හරි? ඔන්න බලන්නකො පුතාලගේ වාර විභාගයේ මේ වගේ ප්‍රශ්නයක් ආවේ නැති වුණොත්. හරි. දැන් අපි බලමු A මොකක්ද කරන්නේ නැත්තේ? word art. මේ තියෙන word art. මේ icon එක A අක්ෂරය ඇවිල්ලා word art. B මොකක්ද කරලා ඇත්තේ? නවය නේද? එහෙනම් A ට එන්න ඕනේ 11, B ට පින්තූරයක් දාන්නේ මොකෙන්ද? 9. ඊට පස්සේ මෙතන what is the system කියන එක C එක මොකද කරලා තියෙන්නේ? underline කරලා තියෙනවා. ඒ වගේම italic කරලා තියෙනවා. එහෙනම් ඒ සඳහා භාවිතා කරන්න ඕන අංක මොනවද? 2 සහ 3. D කියන එකේ බලන්න list එකක් හදලා තියෙනවා නේද? list එකක් හදන්නේ මොකෙන්ද? 15 වෙන්නේ. මේ කියන්නේ මේ bullet list එකේ වෙන්න මේ වගේ list එකක් තමයි එයා හදලා තියෙන්නේ. ඊළඟට information system කියන එක මොකද කරලා තියෙන්නේ පුතේ? මැදට අරගෙන තියෙනවා. එහෙනම් 5 center underline කරලා තියෙනවා. එහෙනම් 3 5 සහ 3 එහෙම උත්තරේට ඉලක්කම් දෙකම ලියන්න ඕනේ. හරි එකක් ලියලා ඉන්න බෑ. ඊට මොකද වෙලා තියෙන්නේ? number list එකක් තියෙන්නේ. ඒ සඳහා භාවිතා කරන්නේ නැත්තේ 16. කියන්නේ වෙන්න මේකෙන් තමයි number list එක හදන්නේ. ඊට අමතරව පුතේ මේ G ට මොකද භාවිතා කරලා තියෙන්නේ? මෙයා right alignment එක පාවිච්චි කරලා තියෙනවා. ඊට අමතරව hyperlink එකක් දාලා තියෙනවා. hyperlink එකක් දාන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට samitadilshan.com මගේ වෙබ් අඩවිය පුතාලා දන්නවනේ. දැන් මට අවශ්‍යයි පුතාලා මේක ප්‍රෙස් කරපුවාම මගේ වෙබ්සයිට් එකට යන්න හදන්න. එහෙනම් පුතේ මම ඒක කරන්න වෙන්න මෙහෙමයි. ඉස්සෙල්ලා මම මගේ වෙබ් අඩවියට යනවා. samitadilshan.com අපි පුතාලා දන්නව නේද මගේ වෙබ් අඩවිය. මේකට ගියා නම් පුතාලට ගොඩක් IT notes ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මම මේකේ මේ බලන්න මේ word tutorial එකකුත් දීලා තියෙනවා. practical sheet එක download කරගන්න පුළුවන්. මේ hyperlink එක copy කරලා අපි මේකට කියනවා link එක කියලා. මේ link එක copy කරලා පුතේ මම මේක උඩ right click කරලා
බලන්න මේ link කියලා තියෙන එකක් පේනව නේද? පුතාට මෙන්න මේ icon එක වගේ නේද මෙතන icon එක. ඒක උඩ ක්ලික් කරලා පුතේ මගේ address එක මෙතනට paste කරනවා. එතකොට පුතාට පේනවා මෙතන නිල් පාට වුණා වගේම මෙතනත් නිල් පාට වෙනවා. ඊට පස්සේ control button එක උඩ මෙහෙම press කරපුවාම control එකත් එක්ක ඔබාගෙන මේක වෙබ්සයිට් එක ඔටෝ ඕපන් වෙනවා. ඒකට අපි කියනවා hyperlink දානවා කියලා. හරි. ඉතින් පුතාට මේ දේවල් තවත් try කරන්න පුළුවන්. මම මේ කරපු පාත් එක බලාගෙන ඉඳලා එහෙනම් ඒ සඳහා භාවිතා කරේ මේ link කියන එක number 10 වෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන මේ icon ටික පුතාලා ඒව හඳුනා ගන්න. විභාගෙදී ආපු එකක් තවත් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගෙදී. ඒ ප්‍රශ්නෙත් අපි සාකච්ඡා කරලා අදට අවසන් කරමු. පහත පෙන්වන ඇති ලේඛනයේ මෙන්න මේ පැත්තේ තියෙන කොටස් ටික මෙන්න මෙහෙම වෙනස් වුණේ මොකකින්ද කියලා අහනවා. අපි ටක් ගාලා කරමු පුතේ. පළවෙනි එක මෙතන තියෙන එක මෙතනට ඇවිල්ලා මැදට වෙලා තියෙනවා. ෆොන්ට් එක වෙනස් වෙලා තියෙනවා. එහෙනම් ඒ සඳහා භාවිතා කරන්නේ නැත්තේ මොකක්ද? L සහ L වලින් සෙන්ටර් කරා A වලින් ෆොන්ට් එක වෙනස් කරා. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ L සහ A කියලා. අංක 3 බලන්න මෙතන කොටස ඉරක් ගහලා තියෙනවා යටින්. ඒ සඳහා භාවිතා කරන්නේ නැත්තේ අන්ඩර්ලයින් කියන ටූල් එක. එහෙනම් ඉංග්‍රීසි අක්ෂරේ E කියන එක දාන්න ඕනේ මෙතනට. හතරවෙනි කියන එකේ බලන්න H2 F2 කියලා සබ්ස්ක්‍රිප්ට් දාලා තියෙනවා. එහෙනම් ඒකට මේ icon එක භාවිතා කරේ මෙතන තියෙන ඉංග්‍රීසි අක්ෂරේ F කියලා පුතාලා ලියලා තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔහොම ලියලා තිබ්බනම් සාමාන්‍ය පෙළ විභාගෙදී මේකට පුතාලට ලකුණු හිමි වෙනවා. ඉතින් පුතාලා මේ වීඩියෝ එක නැවත නැවත බලමින් මේ ප්‍රැක්ටිකල් ටික කරන්න උත්සාහ කරන්න. සංචරණ සීමාය අයින් කරාට පස්සේ ආවිලා මේකට අදාළ නිබන්ධනෙත් ලබා ගන්න. Excel වලට නිබන්ධනෙත් ලබා ගන්න. මේ නිබන්ධනෙ ෆ්‍රී දෙනවා. නමුත් Excel වලට නිබන්ධනයට නම් පුතේ රුපියල් 800ක මුදලක් අය කරන එක ටිකක් ලොකු පොතක් දෙන්නේ. සෑම කොටසක්ම ආවරණය වෙන්න. ඒක මම පුතේ සාකච්ඡා කරන්න Excel කොටස මේ YouTube එකේ නෙමෙයි. ඒක මගේ LMS එකේ සාකච්ඡා කරන්නේ. LMS එකත් පොඩ්ඩක් පුතාලට පෙන්නන්නම්. මේක තමයි ඉදිරියේදී පුතාලා ඉගෙන ගන්න LMS එක. මේකෙදි පුතාලට ආරක්ෂිතව ඒ කියන්නේ මම email සහ password එකක් ලබා දෙනවා. ඒ email සහ password එක ලබා දුන්නාට පස්සේ මම උදාහරණයක් විදිහට මේ A level IT එකක් පෙන්නන්නම්. පුතාලට මේවට log වෙලා මේ විදිහට මෙතනින් පාඨමාලාව හදාරාගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් මම මේ සම්පූර්ණ Excel ටියුට් එකම මේ LMS එකේ කරන්නේ මෙතන පුතාලට මේ O level ICT කියන තැනට ගිහිල්ලා ඒ කෝස් එක හදාරීමේ හැකියාවක් තියෙන. ඒ සඳහා රුපියල් 800ක මුදලක් අය කරනවා. ඉතින් ඔයාලා අනිවාර්යෙන් ඒකට ලියාපදිංචි වෙන්න. ඒකෙදි මම විභාග ප්‍රශ්න නිබන්ධනය සහ සම්පූර්ණ නිය කොටස් සියල්ලම ආවරණය කරනවා. මම තාමත් රෙජිස්ටර් වෙච්ච නැති ළමයෙක් ඉන්නවනම් මේ පාඨමාලාවට මම පල්ලෙහා ලින්ක් එක දාන්න. ඒක ප්‍රෙස් කරලා ඉක්මනට රෙජිස්ටර් වෙන්න. මම ගෲප් එකට දැම්මට පස්සේ ළමයි ගොඩක් රෙජිස්ටර් වුණා. හරි. එහෙනම් අපි තවත් ICT පාඩමකින් ළඟදීම හමු වෙමු. අද වීඩියෝ එක හොඳයි නම් මතක ඇතුව like කරන්න, comment කරන්න. තාමත් YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරලා තියාගන්න. අපි තවත් ICT පාඩමකින් ළඟදීම හමු වෙමු.